තෙරුවන් සරණයි. ඔබ මේ සවන් දීමට සූදානම් වන්නේ පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ සමග ශ්‍රාවක පිරිසක් පැවැත් වූ පෞද්ගලික සාකච්ඡාවක පටිගත කිරීමකටය. මෙය පෞද්ගලිකව පැවැත් වූ සාකච්ඡාවක් වුවද එහි සාකච්ඡාවන ධර්ම කරුණු ධර්මයේ සොයන බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වේ යන අදහසින් අන්තර්ජාලයට මුදා හැරෙන. එම නිසා මෙහි පටිගත කිරීමේ ගුණාත්මක භාවයේ ඇතුළු අනිකුත් නොවැදගත් කරුණු සඳහා අවධානය යොමු නොකර සූත්‍රයට හා විනයට ගලපා බලා ධර්ම කරුණු පමණක් උකහා ගැනීමට උත්සාහවත් වන ලෙස මෙත් සිතින් සිහිපත් කරමු. තෙරුවන් සරණයි. සනසන යෝනිසමන්කාරේ කතා කරන කියන්නේ බාහිර ඒ මුල් කරගෙන කියන්නේ තව එකක් මුල් කරගෙන. ඔය තව එකක් මුල් කරගෙන කියන්නේ. එතකොට සනස දැන් ඊතර වීම දෙක කතා කරද්දී මම කියන අරසවන්ස කියන ලෝකේ ඒකයි ඊතර වීමයි ඊතර අනුධර්මයයි කියන එකත් එක්ක ඊතර වීමත් එක්ක කතා කරද්දී එතකොට එසවනස අපි කතා කරන්නේ බාහිර දෙය කියලා දැන් අපි ගත්තොත් ගමුක පංච උපාදානස්කන්ධය කියලා. එතකොට ඒක කතා කරන්නේ දැන් ගෝචරත්වයත් එක්ක නේද සනස. දැන් බාහිරින් ඇහුනට තමන්ගේ නෑ ඉස්සරම ඇහෙන දෙයක්නේ යෝනිසමනසිකාර. යෝනිසමනසිකාර ඇහෙන දෙයක් නේ තියෙන්නේ. ගෝචරත්වය කියන එක තියෙන්නේ අත්දැකීමනේ. දැන් සවනස ඇහෙන දේ තාත්වික වෙන්නේ සවනස මට නෙමෙයිනේ. දැන් සවනස අපි ගත්තොත් විදීම කියලා සවනස. විදීම කියන එක දැන් විදීම කියන වචනේ වුණාට ඒක තේරුම් ගන්න සවනස තමන්ගේ එකත් එක්ක නෙමෙයි. තමන්ගේ සංකල්පයක් හරි. ඒක හරියට තේරුම් ගන්න නැහැ. හරියට තේරුම් ගත්තා නම් ඊතර වෙන්න ඕනේ. ඊතර වෙන බව දකින්න ඕනේ. ඒ කියන්නේ විදීම කියන එක හරියටම දැන් ඔන්න බුදුරණවහන්සේ කියවකින් හරියටමනේ. එහෙම. හරියටම බුදුරණවහන්සේ කියව කාරණාව හම්බුණා නම් ඊතර වීමක් වෙන්නට ඕනේ. ඒතකොට හරියට බුදුරණවහන්සේ කියව එක හම්බ නොවීම නිසා තමයි අපට මොන හරි ටිකක් තේරෙන්නේ. ඒ බුදුරණවහන්සේ කියව දේ හරියටම ඇහුණා නම් ඊතර මම නෙමෙයිනේ දකින්නේ. ප්‍රඥාව දකි. එතකොට ඊතර වෙනවා. ඊට කලින් අපි විදීම ගැන ඔක්කොම හොයන්නේ බුදුරණවහන්සේ කියව ටික නෙමෙයි. තමන්ගේ. අය තමන්ට තේරෙන එකනේ. ඒ ප්‍රායෝගිකත්වය. අය සනස මේ දැන් යෝනිසෝ මනසිකාරය තියෙන දැකීමකට දැකීමකට යොමු පිණිස නිසා. යෝනිසෝ මනසිකාරය කියන්නේ ප්‍රඥාවට. ඒක සනස දැකීමෙන් ඊතර වෙන්නේ. දැකීම ප්‍රඥාවෙන් වෙන්නේ. දැකීම ප්‍රඥාව. යෝනිසෝ මනසිකාරය කියන්නේ ප්‍රඥාව. නෑ යෝනිසෝ මනසිකාරය කියන්නේ මං කරන එක. මං කරන එක නිසා. එතකොට දැන් මම අර මුලින් අහපු කාරණෙත් එක්ක දැන් මෙතන දැන් විදීම කියන එක දැන් අපි දකින්න උත්සාහ කරනවා කියන එක වැරදිද කියලා නේද? දැන් යෝනිසෝමනසිකාරයයි දකින්න උත්සාහ කිරීම කියන එක දැන් ආයෝගික ගෝචරත්වයත් එක්ක විදීම දකින්න උත්සාහ කරනවා කියනකොට මොන විදීමද කියන ප්‍රශ්නේ එනවා. තමන් අත්දකින්න විදීමද බුදුරණවහන්සේ ඊතර වෙන්න කියපු දේ විඳීමද? ඒකට බුදුරණවහන්සේ කියපු විදීම නිර්වචනයක් ඒක වෙන්නට ඕනේ. ඒක නෝට මෙහි වැරදි. ඒකට ඒක නිර්වචනයක් කියන්න බෑ. බෑ නිර්වචනයක් කියන්නේ නිර්වචනේ මට නෙන්නේ. නිර්වචනේ මට එන්නේ නිර්වචනේ මම ඉන්නවා. අතන මම ඉන්නේ නැහැ. ඒකෙන් සානස එතනදී මේ ආරස්ත මොකද්ද මේ සම්මාදිට්ඨියට පැමිණීම තමයි එතකොට එන්නේ නේ. සම්මාදිට්ඨිය පැමිණීම. එතනින් මෙහා කරන එකක් කරන සානස යෝනිසෝ මනසිකාරය විතරයි. හරියට යෝනිසෝ මනසිකාරය කරන ඊතර වීම නේද තමයි. හරියට මනසිකාරයෙන් ප්‍රඥාව උදා වෙනවා. එතකොට ප්‍රඥාවෙන් දකිනවා. යෝනිසෝ මනසිකාරයෙන් නෙමෙයි ඊතර වෙන්නේ. යෝනිසෝ මනසිකාරයෙන් තුලින් ඇතිවෙච්ච ප්‍රඥාවයි. ඒකට සානස මං කියන සෝදාපන්න මාර්ගය ගත්තා. ඒ යෝනිසෝ මනසිකාරය. ඒකට ඒක තමන්ගේ එකක් එක්කද තියෙන්නේ. නෑ යෝනිසෝ මනසිකාර පිට එකත් එක්ක. පිට එකත් එක්ක.
යෝනිසමනසිකාරය කිසිසේත් අපේ පැත්තට දාලා නැහැ. එතකොට දැන් අපි ගත්ත සවනස දැන් විදීම කතා කරද්දී සැප දුකනේ. ඉගෙන ගන්න හැම වෙලේම විදීම කියන එක තියෙන්නේ නිමිත්තක් එක්කනේ. ඔව්. හඳුනා ගැනීම තියෙන්නේ නිමිත්තක් එක්ක. ඒකට ගන්නස දැන් ප්‍රාය කියන්නේ බුදුරහණන්ස දුන්න අර්ථය කියන්නේ දැන් නිමිත්තක් කියන්නේ සංකල්පීමේ සංඥා. හරි අපිට ගෝචර වෙන්නේ සංකල්පයක් එක්කනේ. ඒකට ගන්නස සංකල්පේ මගේ. එතකොට දැන් හැබැයි අපිට නිමිත්තක් නැතුව සංඥාව කියලා එකක් බෑනේ. එතකොට සනස කොහොමද එතනදී කියන්නේ දැන් ප්‍රායෝගිකව දැන් විඳීම කියලා අපිට හිතන්න පුළුවන් මොකක් හරි දැන් අප විඳිනවා කියලා හිතන්න පුළුවන් සාර. හැබැයි ඒ හැම වෙලේම නිමිත්තක් එක්ක තියෙනවා. ඔව්. බුදුරජාණන් කියපු එක හම් වෙනවා කියන්නේ ඉතින් මම කියන්නේ යමු වීම තියෙන එකට සනස මම නැතුව යමු වීමක් ඒ කියන්නේ බුදුරජාණන් දුන්න අර්ථයට යමු වීමක් වෙන්නේ හිතීමක් විතරයි වෙන්නේ මට. අරක ඊතර වීමක් විතරයි. දැන් දැන් ඇත්තටම බුදුරජාණන් කියපු ධර්මයේ ඔක්කොම දැන් ඔයගේ ප්‍රශ්නෙත් එක තියෙන්නේ දැන් අපි පැත්තට එන්න ඕනේ කියන එකක් තියෙනවා. ඒ කියන්නේ අපේ පැත්ත දැන් විදීම ගැන කිව්වොත් අපේ පැත්ත හඳුනාගෙන අපේ පැත්තනේ. අපේ පැත්ත නෙමෙයි කියන්නේ. අපේ පැත්තට කියන ධර්මයක් තියෙනවා. දැන් ඒ කියන්නේ අපේ පැත්ත ගැන කියන එක නෙමෙයි. අපේ පැත්තට කියන ධර්ම අපිට විඳිනවා. දැන් ඔන්න අපිට දැන් ඒකයි බුදුරණවහන්සේ ඒ කෙනාක් කොහොනේ බලන්නේ. ඉන්දිය ධර්ම. දැන් ඉන්නකෝ අපි යන කසිබාරද්දවජ හාමින් ඉන්න. හාන එක එයාගේ කොහොනේ. දැන් ඒකට ඒක ඇත්ත. ඒ කාරණාවට වෙනම කාරණයක් කියනවා බුදුරණවහන්සේ. ඒකම ඉස්මතු කරගෙන. හැබැයි දැන් අර කදාලා නැහැ. හැබැයි දැන් තමන්ගේ ලෝකයේ තියෙන දේ එකයි මේ කියන්නේ. එතනයි තමන්ගේ ප්‍රත්‍යක්ෂය කියන්නේ. ඒ මෝඩකමින් ලෝකයේ තියෙන තමන්ගේ ප්‍රත්‍යක්ෂය විදීම ගැන කියනවා කියන්නේ. විදීම හරි අපට තේරෙන විදීම තමයි. වෙන එකක් නෙවෙයි. අපට තේරෙන විදීම. එතකොට අපට තේරෙන විදීම ගන්නයි බුදුරණවහන්සේ විදීම ගැන කියන්නේ. හැබැයි මේකට ගලපන්න නෙමෙයි. දැන් අපි මේක විඳිනවනේ දැන්. අපට තේරෙන එකකටනේ කියන්නේ. දැන් අපි උත්සාහ කරන්නේ අර කියන එක මෙතෙන්ට ගන්න. බුදුරණවහන්සේ ඒක නෙමෙයි කියන්නේ. අපේ දැන් විඳින එක අපේ දැන් අත්දකින්න දෙයට බුදුරණවහන්සේ වෙනම එකක් කියනවා. ඒක නම් පිටින් අහන්න ඕනේ නැත්තේ. එහෙමයි. මේ දැන් අත්දකින්න විදීමට කියන්නේ වෙනම එකක්. හැබැයි අපේක වැරදි කියන්නයි කියන්නේ මේ. ආයෙ ඒක මෙතෙන්ට ගන්න කියලා නෙමෙයි කියන්නේ. ඒ කියන්නේ අපේ එක වැරදි අපි අපේ ප්‍රායෝගිකත්වයක තමයි කියන්නේ. වෙන දෙයකට නෙමෙයි කියන්නේ. අපි දුමු කෙනෙකුගේ තියෙනවා කියලා හැඟීම විඥානයකනේ. එයාට විදීම ගැන කොච්චර කිව්වත් එයාට වැඩක් නැහැ ඒක. තමන්ගේ ප්‍රායෝගිකත්වයට කියන්නේ. විඥානය ගැන දැනගැනීම ගැන නම් එයාට තියෙන්නේ. එතකොට දැන් එයාගේ දැන් දැනගැනීම තියෙන්නේ. එයා දැන් දැනගැනීමත් එක්ක කොහොනින් එයාගේ අත්දැකීම. ඒකට බුදුරණවහන්සේ ධර්මයේ කියනවා. ඒක පිටින් කියන්නේ. හැබැයි මේක වරදින විදිහටයි ඔය කියන්නේ බුදුරණවහන්සේ. අපේ අත්දැකීම වරදින. ඉතින් අපි මේ කොහොමද ගලව ගන්න අපේ පැත්තට. ඒක වැරදින විදිහට කියන්නේ. ඒතකොට ඒකට වනුගත වෙලා හොයන්න යාට ඕනකම ඇති වෙන්නේ ඇයි? අපි දේ නෙමෙයි කියන්නේ. වෙන දෙයක් නෙමෙයි. අපි දැන් අත්විඳින දේ කියන්නේ. එතකොට ඒක ගැන වෙන විදිහක් කියනවා. අපි අත්විඳින දේ වෙන විදිහකට කියනවා. එතකොට දැන් ඒක ගැනයි හොයන්න තියෙන්නේ. අන්න යෝනිසමනසිකාරය ඒකට උපදිනවා. එතකොට අපේක වැරදි ඒකින් ඉක්ම වෙනවා. අන්න ඒක දැක්කම. ආයෙ අර කියන එක මෙතන ගලපන්න බෑ. අපි යන්නේ දැන් අපි විඳීම ගැන විතරක් නෙමෙයිනේ. දැන ගැනීම දැන් අපිට අපේ කොහොමද දැන ගැනීම නම් අපිට පංච උපාස්කන්ධ ගැනම ඇහෙනවා. අපි මොකද කරන්නේ? දැන ගැනීම කොනේ පයින් කරලා අර වටික අර ඇහිච්ච ටික ගලපන්න යනවා. දැන් ඒ කියන හඳුනා ගැනීම කියන්නේ මේක. දැන ගැනීම කියන්නේ මේක. රූපණය කියන්නේ මේක. අපි අර ඇහිච්ච ටික මෙහෙට ගලපන්න යනවා. ඒකට නෙවෙයි විතරුණාද කියන්නේ. අපි දැන ගැනීමේ කෝණයට අදාළ කාරණාව කියනවා. හැබැයි මේකට එහා ගියප එකක් හිතන්න කියලා. ඒකේ රූපය ගැන කියනකොට මේ රූපණේ කයත් එක්කනේ කියන්නේ. රූපණේ ඇහත් එක්ක කතා කරන්නේ ඒක ප්‍රඥාවෙන් දකින්නේ. අපි ඒක ඇහැට කතා කරන්න යන්නේ ඇයි? අපි අපට ගලපන්න යන්නේ මේ. දැන් අත්දැකීමෙන්ම හදගතිය කියන කාරණාව අත්දැකීමක්. ඇත්තනේ. දැන් අපට ඇහැට පෙනෙන හදගතියක් කියලා. අපි අරක කල්පනා කරලා අපේ පැත්තට දාගන්න යනවා. අර හිච්ච දෙයි. ඇහැකේද අපේ පැත්තට දාගන්න නෙමෙයි තියෙන්නේ. හදගතිය නම් අපිට දැන් ප්‍රත්‍යක්ෂයි කයට.
මේක ගැන ඔන්න කියන බුදුරණාහි. ඒකට කියන්නේ. දවසක් අපි කොහොමද බලන්නේ දැන් මේක බුදුරණාහිනේ. අපි ඉදන්න බුදුරණාහි තද ගති කියන එක අපි ප්‍රකට වීම දැන් අර සංකල්පීමේ කියලා. ඒකවල ගන්නස බුදුරණාහි දුන්න අර්ථයට අපිට යන්න බෑ නේද ඒකට. ඒ කියන්නේ දැන් මගේ දෙයක් ආවොත් ඒකට යන්න බෑනේ. බෑ. ඒ අපේ අත්දැකීම කියන කාරණා අපේ කෝණය කියන කාරණාව එක්කයි එතනින් එහාදී අපිට කතා කරන්නේ. අයසනන්ස දැන් අර පාටිකූලේ ගැන කතා කරපු ටිකේදී මට හිතෙන ගන්නද දැන් අපිට දැන් අතත් කෙස්ලොම් නියදත් කියන එක මේ සතිපට්ඨානේ කතා කරන්නේ. දැන් සානස ඔතන හැම වෙලේම සාස නිමිත්තන්නේ අපිට. ඒ වගේ අපේ කෝණෙත් එක්ක නිමිත්තන්නේ තියෙන සානස. එතකොට සානස ඒකේ යෝනිසෝ මනසිකාරයට දුන්න කාරණයක්ද දර්ශනයට දුන්න කාරණයක්ද සානස? ඒ කෙනාගේදී අනුවන වෙන්නේ. සතිපට්ඨානේ තියෙන්නේ යෝනිසමනසිකාරයත් එක්ක. සතිපට්ඨානේ යෝනිසමනසිකාරනේ දකින්න. ඒත් දකින්න සතිපට්ඨානේ ප්‍රඥාවත් එක්කනේ. යෝනිසමනසිකාරය එක්ක නෙමෙයි. සතිපට්ඨානේ තියෙන්නේ ඥානාති පස්සතනේ. ඒක දැන් දකින්න. ඒකට සංස දැන් දැන් අපි හිතන්න ගන්නද දැන් ඇත්තටම මානසිකාර කිරීමන්නේ තියෙන්නේ කෙස්ලොම් නියදත් කියලා. එතකොට දැන් අපිට දැන් මොකක්වත් පටික්කුල කියලා හිමන්නේ අපි දැන් ඔබ හිතන්න කිව්ව සානස් යන්නේ කෙස් කියලා සංඥාව. ඒකට ලොම් කියන සංඥාව. හැබැයි දැන් ඒක සානස් දැන් අපි මේ විදිහට කරන් ඉන්න සානස් අපිට ඊතර වීමක් ගැන හිතන්න බෑනේ සානස් කොහොමද? ඔව් දැන් අපි සංඥාව කියලා හිතන්න හොඳ නැහැ එතෙන්ද. අපි සංඥාව ගැන හොයනවා නම් සංඥාව ගැන කියන්න හිතන්නට ඕන. දැන් එතන අපිට ඒක තමයි මට දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් අපිට පටික්කුලයක් කියලා සානස් දැන් පටික්කුලේ මේකයි කියලා අපිට එන්නේ නැහැ සානස් එතන ගෝචරත්වය. ඔව් පටික්කුලය කියලා කියන්නේ දැන් අර එදා කියන්නේ මං කිව්වේ පටික්කුලය කියලා කියන්නේ අපට එක්කුල නැහැ කියන්නේ. සුබ කියන්නේ අසුබ කියන්නේ සුබ නැහැ කියන්නේ. දැන් අපට පටික්කුල කියලා අර එපා වෙන කතියක් අපි දාගන්න යන්නේ. දැන් අපි තුන් තියෙන විදිය බලනවා කියලා. තියෙන විදිය බලනකොට කයි සුබ නැහැනේ. ඒතොර රාගෙන්නේ නැහැ. සුබ නැති නිසා රාගෙන්නේ නැහැ. සුබ නැති බවට අසුබ කියන්නේ. අපි අසුබ කියලා දාගන්නවනේ වෙනම එකක්. එතකොට අන්න ඒ කයේ තියෙන ස්වභාවයට නේ බලන්න කියන්නේ. දැන් අපිට හිතන්නකො මෙහෙම. අපිට කෙස් කියලා මතක් වෙනකොට දැන් අපි හිතමු ලොම් කියලා. අපිට සංඥාවක් කියලා හිතන්න ඕනේ මිසක් සංඥාව කියන එක නෙමෙයිනේ ප්‍රකට. අපි සංඥාවක් කියලා හිතන්නට ඕනේ. දැන් අපිට කෙස් කියද්දි කෙස් හම්බෙනවනේ. අපි හිතනවා අපි හිතලා ගන්නවා හිතපුව ගැත්ත හැබැයි සංඥාවක් කියලා. එතකොට සමහරවිට එතනදී ගෝචරත්වය කියන එක අපි දැන් ඒ කියන්නේ දැන් රූපය හරි විදිහක් හරි මොකක් හරි සහස ගෝචරත්වයක් එන්නේ. ඒකට තමයි එතන ගෝචරත්වය කියන එක දැන් පටික්කුලේ කියන එකට ගෝචරත්වය. ඉස්ලාම ගෝචරත්වය කියන්නේ එතන තියෙන දැන් ඇත්තම තාත්වික ස්වභාවය බලන්න ඕනේ. දැන් අපිට හිතමු මේකේ රූපයද මේකේ සංඥාවද කියලා අපි හොයන්න ගියොත් එහෙම අපි අර දාගත්තදී අපි දන්න දැනුමත් එක්කයි මේක හොයන්න යනවානේ මොකද්ද කියලා. එමුද කේස්. අපි එතෙන් විතරක් අපි සීමා වෙන්න ඕනේ. කේස්. ඒකවල කේස් කියන කාරණාව මොකද්ද කියන දැන් මේක ඇත්තට දර්ශන කෝණයත් එක්ක තියෙන එකත් එක්ක යාට ලොකු මේක වෙනම පැත්තකින් යට පේනවා. නමුත් අපි තුමු කේස් කියන කාරණාව හම්බෙනවානේ. ඒකවල මේක සංඥාවක්. මේක රූපයක්. ඒක අදාළ නැහැ. ඒක අපි දන්න දැනුමින්නේ දාගන්නේ. මේ පංච උපාස්කන්ධ කියලා එකක් තියෙනවා. මේක පහම එකට දැන් මේකක් තමයි මෙතන එන්නේ. අපි එතකොට ඒක දාගන්න ඕන ආයකෝ මේක රූපේ තියෙන්න ඕනේ, මේක වේදනාව තියෙන්න ඕනේ, මේක සංඥාව තියෙන්න ඕනේ, මේක සංකාර තියෙන්න ඕනේ, මේක විඥාන තියෙන්න ඕනේ කියලා අපි මේ දැනුමින් දාගන්න ඕනේ තියෙන. නේද කේස්. ඒතර කේස් දිහා අපි දකිනකොට, කේස් ලොම් නියදත් වඩියා අපි දකිනකොට අපිට දර්ශන කො නැති කෙනෙක් පුතඥ කෙනෙක් කියන්නේ. පුතඥ කෙනෙකුට කේස් ලොම් නියදත් සම්මස්නහර ටික දකිනකොට සුබ නැහැ. ඒක රාගේ නේ. අසුබ නිමිත්තයි යෝනිස මනසිකාරය. ඒක ලෝකී. හැබැයි දර්ශන කෝණින් එනකොට කෙස් කියන කාරණා එනකොට එයා දැන් ඔන්න ඇහි රූපය විඥානික මනය අරමුණ විඥානික තුන ඔන්න එහෙම එකක් එයාට නැහැ.
එයායි කෝණෙම්ම කෙස් කියන කාරණාව මොකද්ද කියන එක පේනවා. ලොම් කියන කාරණා මොකද්ද කියන එක පේනවා. ඒක හරියට ලණුව ඇඹරෙනවා දැකපු කෙනෙක් ඇඹරිච්ච ලණුව දිහා දකිනකොට එයාට ලණුවමනේ පේන්නේ. එතනදී ලෝකෙ මට්ටමින් කෙනෙකුට මේ එතනදී යෝනිසෝමනසිකාරයක් උපදවා ගන්න පුළුවන්. යෝනිසෝමනසිකාරයක් ලෝකෙ මට්ටමින් උපදවා ගන්නවා කියන එක අපි බලෙන් එතන අපි ඒක එතකොට අර මම බලෙන් කරන්න යන එකක් වෙනවා. අපි පිටපැත්ත හරියටම බැලුවොත් එහෙම අපේ පැත්ත දාගන්න නැතුව ඔන්න ඔකයි යෝනිසෝමනසිකාරය කියන්නේ. ඔය උපදවා ගන්නවා කතාව අවශ්‍ය නැහැ. අපේ පැත්ත දාන්න නැතුව පිටපැත්ත ඒ පේන කාරණාව හරියටම බැලුවොත් කෙස්ලොම් නිදා සම්මස්නහරට යට මිදුළු. ඒකට කියන යෝනිසෝමනසිකාරය කියලා. අපේ මොකුත් නැහැ ඒකට. එතකොට අන්න එතනදී සුබ නැහැ. ඒක න අසුබේ කියලා සානස වෙනම නෑ වෙනම එකක් නෑ. සුබ නැහැ. ඒ කියන්නේ ඒ සුබ නැහැ කියන එක අසුබේ කියන්නේ. ඒ කියන්නේ ඒකේ තියෙන විදිහටම පේනවා කියන්නේ. හිතනවා කියන එක. ඒ කියන්නේ ඒ තියෙන විදිහටම හිතනවා කියන්නේ. අපේ පැත්ත මොකුත් දාන්නේ නෑ. දැන් අපි මේක දාන්න එනවනේ. පිළිකුලයි අර මේ කුණු වෙනවා. ඒක තමයි පටික නිමිත්තක් යන්නේ අපිට. එපා වෙන්නේ. අපි ඒක අසුබ නිමිත්ත කියලා දාගත්තට පටික නිමිත්තෙන් අයෝනිසෝමනසිකාරයක් කරනවා. ඒත් ගැටිනවනේ. අයියෝ චි පිළිකුල් එපා වෙනවා. රාගය දුරු වෙනවා කියලා හිතාගෙන පටික නිමිත්තෙන් අයෝනිසෝමනසිකාරය. ඇයි ඒකත් අපි නිමිති කරේ? දැන් කෙස් බලනකොට අපිට පේනවාද කුණු වෙනවා. අම්මෝ ගඳයි පේන්නේ නැහැ. මේ කෙස් වල තියෙන දේ නෙවෙයි බැලුවේ. අපි කල්පනා කරලා දැන් අපි දැන් කෙස් වල තියෙන විදිහයි කියලා මේ පේන විදිහට වඩා අපි කල්පනා කරන්නේ නැද්ද? කෙස් වලට මෙහෙම ඒ කල්පනාව කාටද ආයිත්? ඒක මට. ඒතකොට මේකේ තියෙන විදිහට නෙවෙයි නෑ බැලුවේ. දැන් තියෙන විදිහට. දැන් තියෙන දේ නෙවෙයි බැලුවේ. එතකොට එහෙම බලනකොට අපි ඒකේ තියෙන විදිහට බලන්නේ නැහැ කියන කාරණා අයෝනිසෝ වෙනවා. එතකොට තමයි එතනදී හේතුඵල ධමයක් කිස්මත් වෙනවා. නෑ හේතුඵල තමයි එතන දාලා නේ. ඒ කියන්නේ ඒක තියෙන්නේ විශ්වාස දර්ශන කොටස. ඒක දර්ශන කොටස. මෙතන තියෙන්නේ කිලිම ලෝකෙ මට්ටමේ. අරක දර්ශන කෝණයත් එක්ක. දර්ශන කෝණයක බුදුරණවහන්සේ හැම වෙලෙම පෙන්වන්නේ දැන් බලන්න දර්ශන කෝණයක් පෙන්වනකොට කෙස්ලොම් නිදක් පෙන්වන්නේ නැහැ. දර්ශන කෝණය පෙන්වන්නේ හැම වෙලෙම ප්‍රායෝගිකත්වයට නෙමෙයි. අපි බලන්න කියන එක නෙමෙයි දර්ශන කෝණය පෙන්වන්නේ විමසීමට. යෝනිසෝමනසික. දැන් අතන ඔක්කොම දෙන කරන්න ඕන එකක්. දැන් අපි ඇත්තටම අපි කෙස්ලොම් නිදක් සම්මාස්නහර මේවා ගැන කියමු. මොකද අපි කරනවනේ. කරනකොට අපට ඒකෙන් දර්ශන කෝණය යොමු වෙන්න ඕනේ. දර්ශන කෝණය ඇති වෙන්න කෙස්ලොම් නිදක් සම්මාස්නහර එක නෙමෙයි කියන්නේ. ඒකට අර බුදුරණවහන්සේ කීව දේ හෙන්නට ඕනේ. දැන් අංගන අතියෝග කරන්න ගිය සන්නස යන්නේ නිමිත්ත කියලා. ඒක නිමිත්ත නේද? එතකොට අර සංසාර කලින් මතු කරපු අර්ථය දැන් අපි හඳුනාගත්ත දේ නෙවෙයි හඳුනා ගැනීම කියන එක. දැන් තානසි එතකොට යෝනිසෝමනසිකාරය දැන් ඇති කරගන්න ඇති කියන්නේ ඇති වෙන විදිහට දැන් අපිට විමසන්න පුළුවන් සන්නස ඒ නිමිත්තට වඩා දැන් හඳුනා ගැනීම කියනකොට ඒකට භාග්‍යත්වයක් එන්නේ නැහැ. ඔව් එතකොට අපි කරන්නේ සතිපට්ඨානයේ පෙන්නපු ප්‍රතිපදාව නෙමෙයි යෝනිසෝමනසිකාරය කරන්න උපකාර කරගන්නවා. ඒක සතිපට්ඨාන ප්‍රතිපදාව නෙමෙයි. ඒ කියන්නේ ඒක කියපු විදිහ නෙමෙයි කරන්නේ. ඒක කියපු විදිහ කරන්නේ කොහොමද කියන කාරණාව යමු වෙන්න යෝනිසෝමනසිකාරයක් උපදින්න. එතකොට ඒක දකින්න එතකොට මේ දෙක පටලවා ගන්න බෑ. ඒක දකින්නවා කියන එකයි හිතනවා කියන එක දෙකක්. හිතනවා එහෙමයි. මම කියන්නේ එතනදී සතිපට්ඨානේ අපිට හිතන්න ගන්නත් පුළුවන්. ගන්න පුළුවන් හැබැයි හිතන්න ගන්න අපි දකින්න කල්පනා කරනවානේ. එහෙමයි. අන්න එකයි වැඩි වරකේ. හිතන්න ගන්න පුළුවන් දකින්න බෑ. දැන් සානස අපි ගත්තොත් පංචීපාදානස්කන්ධය හරි දැන් සීකයාට සානස එයාගේ කෝණේ අනිත්‍යයිනේ. එතකොට දැන් අර නිමිත්ත කියන එක එයාට නිත්‍ය පදනම මත නෙවෙයි තියෙන්නේ නිසන්න. නෑ. ඒ කියන අර තමයි සතිපට්ඨාන. සතිපට්ඨාන තියෙන්නේ. අපිට සානස හැම වෙලේම දැන් එහෙම භවයත්වයකට සානස කියන්නේ සංකල්පයකට යන්නේ නැතුව යෝනිසෝමනසිකාරයට හිතන්න යොමු වෙන පැත්තකට තමයි ඔය අර විඳීම හඳුනා ගැනීම වගේ අර්ථයකට ආවම සානසේ හිතන්න වෙනවා. එහෙම සන්න. දැන් සංකල්පයක් ගත්තොත් මොකක් හරි එකකින් නතර වෙනවා සානසනේ. අතන හිතන්න යොමු වෙනම දෙයක් තියෙනවනේ. අරක අපි නිස්තාවකට එනවනේ. එහෙම සන්න.
සනස දැන් මෙතනදී අපිට දැන් ওই හඳුනා ගැනීම විඳීම රූපණය මොකකින්ම පෙන්වන්න බෑ. පෙන්වන්න බෑ. ඒකට සනස අපි මේ හිතන්න ගන්නවා ඒ ගතිය කොහොමද කියන එක නිසා. ඔව් ඒ මොකක් ඒ කියන්නේ හිතීම අවසන් වෙන්නේ නැහැනේ. ඒ කියන්නේ දැන් අපි එතනදී ගතියක් විතරයි හැබැයි ගතියට ලේබල් එකක් හම්බෙන්නේ නැහැ නෑ. ඒ ගතිය මොකද්ද කියලා හොයන්න ඕනේ. හොයනකොට හිතිල්ල විතරයි ඉතුරු වෙන්නේ. එහෙමයි සර්. දැන් අපිට හිතිලා ඉවර වෙන්න ඕනේනේ. එහෙමයි. දැන් ගතිය හිතලා ඉවර වෙන්නට ඕනේ. හිතලා ඉවර වෙන්නේ නැහැ. හිතලා ඉවර වෙනවා නම් ඊතර වීම හම්බෙනවා. අපිට ඊතර වෙන්නේ නැතුව හිතලා ඉවර වෙන්නට ඕනේ. දැන් අපිට ගන්න සතිපට්ඨාන දැන් ගත්තොත් මොකද්ද? ඉරියාපතේ ඒ කිසිම දෙයකට සානස් නෙමෙයි. ඒ අපි පංචපාදනස්කන්ධය හොයනවා එකක් හම්බෙන්නේ නැහැ නේද? ඒ කියන්නේ පංචලං. නෑ ඒකෙදි එහෙම ඒක අපි එහෙම ප්‍රතිපට්ඨාන නෙමෙයි. අපි ඒක ඉමසන්න ගන්න එක. එහෙම සර්. ප්‍රතිපට්ඨාන කියන්නේ සිහි පිහිටීමෙන් පුරුදු කරන එකනේ. අපි ඒතකොට මේ ඇහිච්ච දේ තුලින් විමසන්න. ඇත්තටම ඉස්සෙල්ලා විමසන්න ඕනේ. ඇහිච්ච ධර්මයක් නේ ඒක. එහෙමයි. අපි යන්නේ ඇහිච්ච ධර්ම විමසන්න කලින් කරන්නනේ. එතන ධම්මානුපස්සන කියලා කියන්න බෑ. එතකොට මේ සංවේදීනසේ කියන්නේ. ඒස්සේ කියන්නේ. එතකොට එයාට තියෙන්නේ මේ මොකද්ද? හේවිල්ලක් නෙවෙයි එතන දැකිල්ල. දැකිල්ල තියෙන මේ ඒ එතනදී පංචපාදානස්කන්ධය ගැන පුරුදු කරන එකත් සම්මත ඒ දාන හේවිල්ලක් නෙවෙයි නේ. නෑ. උද්‍යත්තකයන් පඤ්ඤානේ. එහෙස. සංගතන හතර ගැහුවද? ඒකේ ධර්ම සාකච්ඡාව ඒකෙත් නියමට කිව්වා. සංගතන හතර නියමයි ආයි. ඒකෙත් සාකච්ඡාවේ හොඳට ඔය මම හිතන්නේ මොකද්ද? ඔය කාමී ගැන ගොඩක් කතා කරා. සමුදයස්තංගම ගැන. ඊයන සනසේ මේ හැම වෙලෙම තියෙන්නේ මේ මොකක් හරි දැන් අපිට මේ අපි හිතනනේ පංචපාදනස්කන්ධයම පරිසම්පාදයම එහෙම නෙවෙයි සනස ඔව්. තමන්ගේ මොකක් හරි ගෝචරත්වයකින් එතර වෙන්න පුළුවන් විදිහට තමයි ඒ හැම එකම තියෙන දැන් ඇත්තටම පංචපාස්කන්ධ පටිසමුපාදය කියලා ඒ කියපු කරුණු අපි ගොඩක් වෙලාවට අර දේවල් හැටියට අපිට යමක් හැටියට හම්බෙලා තියෙනවා. ඒ කියන්නේ අපි යමක් නොවේ කියලා යමක් දාගෙන තියෙනවා. ඒ කියන්නේ මේක යමක් නොවේ. හැබැයි ඒත් යමක් කියලානේ. එහෙම දාගෙන ඉන්නවනේ. හැබැයි ඔක අපි හිතමු මේ සමාජයේ මිනිස්සුන්ට ඔක මේ යමක් කියන්නේ යාළගේ මේ ජීවිතේ දැන් අපි ගත්තොත් මේක මේ සිවුර මේ කෝප්පේ හදයි හැල්ලුයි. ওই වගේ ජීවිතේ ස්වභාවය ගැන තමයි කතා කරන්නේ. එතකොට යාළට අර අලුත් දෙයක් නෙමෙයි. දැන් අපිට මේකට කෝප්පේ කියනවා. මේකෙන් වතුර බොන්න. අපිට හිතන්න ඕනේ නැහැ. එහෙම. අන්න ඒ වගේ යාළට රූපේ වේදනාව සංඥාව සංකාර ඒවා හිතන්න ඕනේ නැහැ. භාෂාව අපේ භාෂාවල් සංගතනක හතරක දාලා තියෙනවා අපි මෙච්චර කාලයක් ඉගෙනගෙන තියෙන්නේ අපි අලුත් භාෂාවක් විතරයි අලුත් භාෂාව ටික ටික තාත්වික වේගෙන යනවා ඉතින් දෙව්දත්ලා දාන්න කෝකාරිකල දාන්න ඊළඟට සත් ශාස්ත්‍ර දාන්න භාෂාව තාත්වික වේගෙන යනවා ඊටත් එහාට සමාජ කරනවා වෙන දෘෂ්ටි වලට ඒ පැත්තක් තියෙනවා නේද? ඔව්. ආගේ ඉතින් සංගත හතරේ ගොඩක් අසංජ කරන හැටි ගොඩක් විස්තර කරා. අසංජ කරන හැටි. ඊළඟට මේ මොකද්ද? අසංජ කරන හැටි ආයේ මට මතක නෑ කොහොම හරි ලස්සන කරුණු කියන්නේ මම හිතන්නේ හොඳ විස්තරයක් සංගතනකේ හතරේ ආයතන ගැනනේ. ලස්සන විස්තරයක් කරා මේ අපි මේ අල්ලගෙන ඉන්න කාරණාවත් එක්ක අපි මේ කොච්චර මේ මොනවද මේ අපි දන්නේ කියන අපි මේ මෙච්චර කාලයක් මේ ඉගෙනගෙන තියෙන බුදුරණවහන්සේගේ ධර්මයේ නෙමෙයි ඒ කාලේ මිනිස්සුන්ගේ භාෂාවයි ඊළඟට දැන් අපිට විමුක්තියක් හොයන්න කියලා තියෙනවා ඒ කාලේ මිනිස්සුන්ගේ විමුක්ති චින්තනය. ඒ ටික නමනක් සීමා වෙලා කියන එක. දැන් සනස අපිට ලෝකේ මට්ටමින් ඒ සංකල්පයෙන් ඈතර වෙන්න මොකක් හරි සම්මත කරන්න පුළුවන්. ඈතර වෙන්න නිසා සංකල්පේ ඒ කියන්නේ ඒක යටපත් කරන්න වෙන සංකල්පයක් කියනවනේ. සංකල්පයක් දාන එකනේ. වේදනසේ ඊතර වෙන්නේ බුදුරණවහන්සේ ඊතර වීමේ ධර්මයට අනුව කල්පනා කරපුවාම කියන්නේ ඊතර වීමේදී
ඒ කියන්නේ දැන් අර හඳුනා ගන්න මොකද්ද මේ හඳුනාගත්ත දේ කියන එකෙන් හඳුනාගත්ත දේ කියන එක නොවේ දෙන්නේ හඳුනා ගැනීමෙන් ඊතර වීම නිසා. හඳුනා ගැනීමෙන් ඊතර කරන හඳුනාගත්ත දෙයක් කතා කරන්න බැහැ. දෙයක් කතා කරන්න බැහැ නිසා. ඒතකොට මේ මොකද ප්‍රශ්නය? ඒ කියන්නේ ඒ ක්‍රියාව කියන එක කියන්නේ ඒ සංකල්පයෙන් ඊතර වෙන්නේ අනිවාර්යයෙන්ම සනද හේතුඵල ධර්ම දෙකීමනේ. ඔව්. ඒකවල තමයි හේතුවටත් භව්‍යත්වයක් නොලබෙන්නේ ඵලයටත් භව්‍යත්වයක් නොලබෙන්නේ ඒ සකස් වීම දෙකීම. දින් පස්සේ අහන්න දෙන්න. එතකන් සාමාන්‍යයෙන් අපි කියන්නේ විමසන තාක් අර සංකල්පෙට කියන්නේ හොයන තාක් සංකල්පෙට යන එක යනවාම තමයි නේද? මං කියන්නේ දැන් බුදුරණන්ගේ අර්ථය හම්බුණා. දුන්න අර්ථය හම්බුණා සන්නද ගෝචරත්වය කියන එකේදී සංකල්පෙට යනවනේ. අර්ථය හම්බුණා නම් ගෝචරත්වයක් එදින්නේ නැහැ. අර්ථය හම්බුණා නම් ගෝචරත්වයක් එදින්නේ නැහැ. ඒතර වෙන්න ඕනේ. අර්ථයක් හම්බුනේ නැති නිසා ගෝචරත්වයක් එදෙන්නේ. දැන් අපි මෙහෙම ගමු. ජරා මරණ කියන එක ගමු. ජරා මරණ කියන එක දැන් අපිට සමාට ගන්න සුළුයි. මොකක්ද අපි හිතන් ඉන්න එක නෙවෙයි බුදුරජාණන් දුන්නේ. මං කියන්නේ ජාතිපච්චෙන් ජරා මරණ නෙවෙයි. ඔව්. ජරා මරණ කියන කාරණේ. ජරා මරණ දුකනේ කියන්නේ. ඒ තමයි ජරා මරණ දුක. දැන් ඒකට සානස බුදුරජාණන් දුන්න අර්ථය දුක කියන අර්ථයෙන් ප්‍රධානෝනේ. එහෙම. එතනත් එතකොට මේ ඒ අර්ථයෙන් කියන්නේ අපි අපි නිශ්චයසර ගිහිල්ලා තියෙන්නේ. ඔන්න ඕක දෙන්නේ අපේ තනින්. ජරාමන අපිට දුකක් නැත්තනේ. බුදුරණවහන්සේ දැන් අපි තුමු ජාති දුකක් කියන්නේ කො එදා අදිත් පරිසුත්‍රයක් හොඳට කතා කරා. අදිත් පරි මොකද්ද? ජාති දුක. දැන් අදින ජාති දුකක්ද? නෑ. ප්‍රායෝගික නෑ. බොරුනේ කියන්නේ. ඉපදුණු දුකක් කියලා. අපි මේ කල්පනා කරලා ඉපදෙච්ච නිසා මැරෙනවා. ආ මෙහෙම ලෙඩ. අපි කල්පනා කරලා නේ දාන්නේ ඔක්කොම. බුදුරණවහන්සේගේ ජාති දුක හම්බෙලා නැහැ නේ. අපි හැම වෙලේම අර සංකල්පයකට ගිහිල්ලා අපි සතුටු කරනවා. ඊළඟ ජාති දුක කියනකොට අර ජාති දුකක් නේ. ජරා මරණ දුකක් නේ. එතකොට ජාති දුක, ජරා මරණ දුක මේවා දැන් අපට හම්බ වෙනවා ලෝකයේ දැන් ජාති දුක නම් හම්බෙන්නේ. අපි කල්පනා කරලා මම දාගන්න ජරා මරණ දුක නම් අපට ලෝකයේදී එපා වීමක් කියලා හම්බ වෙනවා. ඒ හම්බ වෙන්නේ ජරා මරණයට පත්වෙච්ච නිසා දුකයි කියලානේ. නේ? ජරා මරණයට පත්වෙච්ච නිසා දුකයි. එතකොට දැන් අපි මේ දුක මැන්නේ ජරා මරණ පත්වෙච්ච නිසා දුකයි කියලා මැන්නේ තව එකක් එක්ක සාපේක්ෂ කරගෙන. හැම වෙලෙම වනේ ජරා මරණ පත් වීම දුකක් කියලා. ඒක ඇත්ත. හැබැයි බුදුරණවහන්සේ වෙන්නවා ජරා මරණය දුකක් කියන එක. තව එකක් එක ආදර්ශ කරන්නේ නැතුව. කියන්නේ බාහිර නෑ ජරා මරණය ඇයි අපි ජරා මරණ දුකයි කියන්නේ? නිරෝගීකම සැපයි. ඒ නිසා නෙමෙයි. ජරා මරණ දුක කියන්නේ නිරෝගීකම සැප නිසානේ. ඒ අපි දුක කියන්නේ ඒක නෙවෙයි. ඒකට සන්න. වෙන එක නෙමෙයි. වයසට යම දුකයි කියන්නේ. වයසට යම සැපයි. ඒ නිසානේ දුකයි. එතකොට අපි හැම වෙලෙම දුක කියලා කියන්නේ යමක් එක සාපේක්ෂ කරගෙන වෙනස් වීමක් අදාළ වෙලා අපි දුකක් කියලා විඳවනවා ඒකත් එක්ක. බුදුරණවහන්සේ පෙන්වන්නේ තව සාපේක්ෂතාවය. දැන් ඕකෙන් තමයි පටන් ගන්න භාග්‍යවතුන් වහන්සේ. අපිට කියන්නේ ජරා මරණ දුකක්. අය අරක මනින්න ඕනේ නැහැ. අන්න බුදුරණවහන්සේ මනින්න වෙන ක්‍රමයක් කියනවා. ජාතිපච්චය. අපි ජරා මරණය මනින්නේ දුකයි කියලා. ජරා මරණ නොවීම සැපයි කියන එකත් එක්ක අපි මනින්නේ. ජරා මරණ දුකයි කියලා. ජාතිපච්චය දුකයි කියලා නෙමෙයි මනින්නේ.
අපට හම්බෙන්නේ. ජරා මරණ නොවීම සැප නිසා ජරා මරණේ දුකයි. ශෝකයේ දුකක් කියන්නේ ශෝක නොකිරීම සැප නිසා ශෝකයේ දුකයි. හැබැයි ඔය ඔක්කොටම බුදුරණාහි පෙන්නන්නේ ජාතියෙන් ජරා මරණ දුක. එතකොටම කියලා ඉවරයි ජරා මරණ සකස් වීම. මේ සකස් වීම කියන නිර්වචනීය දුක. මිසක් අර එපා වීම කියන නැත්නම් තව එකක් එක්කනේ බලන්න. මෙන්න මේ කාරණාව නෙවෙයි. ජාතියෙන් ජරා මරණ දුක. අන්න ඒ කියනකොටම සකස් වීම කියන සංඛාර දුක්ඛ කියන එක ඉස්මතු වෙනවා. එතෙන්ද යන්න සානස තාත්වික අර්ථයක් කියන්නේ ජරා මරණ කියන කාරණයෙන් ගත්තැස් ගැටලු වෙන්නේ සාන. ඔව්. ඒක අරගත්ත එක්කනේ. ඒක අරගත්ත එක්කනේ. ඔව්. ජරා මරණ නොවීම සපත් එක්කනේ. ඊට පස්සේනේ අන්න ඊට පස්සේ බුදුරණන් ධර්මය නැත්තේ. ඊළඟට අපිට අපි පැත්තට ගලපන්න බෑ. ඒකේ තියෙන කියවදුන කරුණ ටික තමයි හිතන්න තියෙන්නේ. අපි කරනවානේ ඒකෙන් කැලලක් කරන අහම මෙතන ගලපන්න යනවා. දැන් අපි ගලපන්නේ තියෙන දෙයක් එක්ක නෙමෙයි ආයෙ ගලපන්න යන්නේ. අතන ඊතර වෙන්නේ කියන්නේ. අපි ආයෙ තියෙන දේ ගලපන්න යනවා. අරකට එක හිතන්න තියෙන්නේ. අපි අර මම දැක්ක Facebook එකේ පොඩි කවුරු එකක් දාලා තියෙනවා මම දන්නේ කවුද කියලා. ඇහුම්කන් දෙන අපිට තියෙන්නේ ඇහුම්කන් දීමයි පණිවිඩය අහන එකයි. අපිට පණිවිඩයක් හරියට අහන්න ඇහුම්කන් දෙන්න ඕනේ. පණිවිඩය හරියට අහන්න ඇහුම්කන් දෙන්න. අපි පණිවිඩය හරියට අහගන්න බෑනේ ඇහුම්කන් දුන්නේ නැත්තම්. පණිවිඩය හරියට අහගන්න ඇහුම්කන් දෙන්න ඕනේ. ඇහුම්කන් දුන්නොත් නම් පණිවිඩය හරියට අහන්න බෑ. එතකොට පණිවිඩය හරියට අහගත්තේ නැත්තම් ඇහුම්කන් දීම වැඩක් වෙන්නේ නැහැ. මොන කෑලි මොන විදිහටවත් පණිවිඩය අංග සම්පූර්ණව අහගත්තේ නැත්තම් ඇහුම්කන් දීමේ අර්ථයක් කියලා නැහැ. කිසිම අර්ථයක් නැහැ. හරියටම ඇහුම්කන් දුන්නොත් පණිවිඩය අහගත්තා. එතකොට ඇහුම්කන් දීමයි පණිවිඩය අහ ගැනීමයි මේ දෙකම එකතු වුණාට පස්සේ අන්න තමන් කියන කාරණාවයි මේ. එතකොට අර පණිවිඩය මෙහෙර ගන්න දෙයක් නැහැ. දෙවසන දැන් ඉස්සෙල්ලා වර්ස් ජරා මරණ කියන කාරණේත් එක්කනේ. දැන් අපිට දැනසෙ නිදීම ගැටලුවක් වෙච්ච තැන තමයි සවනසේ එතන හිතන්නේ මේ කියන්නේ. බුදුරණන්සේ මෙදීමට දුන්න කාරණේ ප්‍රයෝජන වෙන නිසා. ඒ කියන්නේ ඒක ඇත්තටම මේ හරියටම යෝනිසෝමනසිකාර උපදින්න හේතු වන්නේ. අපිට හරියට යෝනිසෝමනසිකාරේ උපදින්න හේතු වෙන විදිහ අපි තාම අපි තුල වැටෙන්නේ නැත්නම් අපිට ඔක්කොම හිතන්න වෙනවා. හැබැයි යෝනිසෝමනසිකාරේ උපදින්නේ එතනදී හරියට. ඒ කියන්නේ සනස දැන් අපි වෙනම සනස ආරෝපණය කරන්න බලනවා මේක විඳීම මේක අන්තයි. ඒ කාරණෙත් එක්ක එතකොට සනස ඒ හැම එකම අපිට තාත්විකව හම්බ වෙනවා කියන්න බෑ නිසා. එහෙම හම්බෙන්නේ. ඒක හිතන්න විතරයි. හිතන්න විතරයි. අපි හැම වෙලේම තාත්විකව හම්බ කරගන්න යන්නේ ඒක ලබා ගන්න යන්නේ. දොසනස අපිට හම්බ වෙන තියෙන සමහන්තකින් අපි හිතන එක ගොඩක් වෙලාවට වැරදි තමයි හිතන්නේ නේ කියන සමහර. දැන් අපිට තාත්වික අර්ථය කියලා හිතන්නේ අපි ප්‍රශ්නේ තියෙන්නේ එහෙම තාත්වික දාලා හිතන්න එකනේ. අපි ඒකත් කියන දේ විතරක් හිතනවනම් අපට අවසන් කරන්න බෑ හිතලා. අවසන් කරන්න බෑ කියන්නේ අපට ඒකෙන් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. නමුත් අපි හිතීම කියන කාරණාව කරනවා. හරියට වුන් දුන්නා නම් අපි තාත්වික අර්ථය නැහැනේ. අපට ඒකෙදි ඊතර වීමක් හම්බෙන්නේ නැහැ. ඒ වුණාට අපට හිතන්න අර යම් කිසි විදියකින් තාත්වික අර්ථයක් හම්බ වීම සඳහා නැත්නම් යෝනිසෝමනසිකාර ඉපදෙන සඳහා උපකාරයක් වෙනවා. එහෙම හිතුවා. එහෙම නැතුව අපි මේ කරුණ ටික තාත්වික කරගන්න ගියොත් එහෙම ඒ හිතිල්ල වැඩක් වෙන්නේ නැහැ. කොයින්ගේ සනස්. අයනමදී නෑ යාර. හොයන්න ඕනේ. කොහෙන් ගියත් අහුවෙන්නේ. අපි ඇත්තටම අද ගොඩාක් මං හිතන්නේ දා 80 වෙනි ධර්ම සංකල්පයෙන් අපි අප්‍රමාදී නෑ. අපි සරණ ගිහිල්ලා සරණ කියන එක හරියට දන්නේ නෑ. අප්‍රමාදී බව නෑ. අප්‍රමාදී බව සරණ කියන එකයි අපි හරියට මේ කරුණු ටික ඇති වුණාම වෙන එකක් නෑ ඇත්තටම. ඒ කියන්නේ ඒක අසාමාන්‍ය විදිහට අපි තුල ඒ අර අවශ්‍යතාවය ගොඩ නැගිලා. අසාමාන්‍ය විදිහට.
ඒ කියන්නේ අපි දැන් අපිට තේරෙන නිසා අපි හසුතු වෙන්නේ. අපිට මොන හරි දෙයකින් දැන් මොන සීලයක් රැකලා සමාධියක් අපි දැන් දන්නවනේ සීල රැක්කම නිවන් දකින්න පුළුවන් සමාධියක් නිවන් දකින්න පුළුවන් කියලා. ඊළඟට මේ තව පැවිදිුණා නිවන් දකින්න පුළුවන් කියලා. තව ධර්මචර්යගත නිවන් අපි දැන් ඔය දන්නවනේ. අපි මොකද කරන්නේ? ඒ වගේ හසුතු වෙනවා. ඉතින් අපට හරණක් ඕනේ නෑනේ. එතන හසුතු. එතකොට අප්‍රමාද වෙන්නේ. ආසරණකම කොහෙන් හිතුවත් මේක මේ එන්නේ නැහැ කියලා අසරණකම එන්න සරණ අවශ්‍යතාවය වෙනවා. අපි කොහෙන් හරි ලැබෙනවා නම් සරණේ අවශ්‍යතාවය ඉන්නේ. ඊට පස්සේ ගන්න සමහරට මෙහෙම ධර්මයෙන් කියලා වෙන දෘෂ්ටි වලට ගිහිල්ලා සතුට වෙනන්නේ. ඔව්. කොහොමද මෙහෙම එකක් තියෙනවා. ධර්ම කියලා වෙන දෘෂ්ටි වලට ගිහිල්ලා හසුතු වෙන්නේ. ධර්ම කියලා වෙන දෘෂ්ටි වලට ගිහිල්ලා මම හසුතු වෙන්නේ. හසුතු වෙනවා. ධර්ම හසුතු වෙනවා නම් ඉතින් මේ ඊතර වෙනවනේ. ඊතර වෙනවනේ. අද ලෝකේ ගත්තොත් එහෙම ඇත්තටම මට මේ ගොඩාක් ඉදිච්ච එක හැමෝම අපි දැන් ඔන්න සීල රැකිනවා සමාධි වඩනවා හරි දැන් බුදුන් වහන්සේ කියපු දේ කරනවා දැන් ආර්ම ඉගෙන ගන්නවා දැන් භාවනා කරනවා දැන් මේවා කරනවා නමුත් හොඳට හොයලා බලුවොත් බුදුන් වහන්සේගේ කියපු කාරණාවල් තාම අහලකටවත් නැහැ ඒ කියන්නේ දැනුම්කම් දෙන්නේ නැහැ තාම අපි හැම වෙලෙම ගන්න අර මේ අපට ප්‍රයෝජන අපි හැම වෙලෙම හොයන්නේ ඒක නෙමෙයිද? අපට ප්‍රයෝජනයක් අපි හතට වෙන්නේ අපි ප්‍රයෝජනයක් ගන්න අපි හැම එකක්ම කරන්නේ. ඔන්න ඊයර විනේ පිටක ඊයේත් ඉගෙන ගත්තට කියනවා. හරියටම ශ්‍රද්ධාව හරියට ඒ කියන්නේ ඒක ගති ලක්ෂණයක්. හරියට ශ්‍රද්ධාව කියන්නේ හරි ශ්‍රද්ධාව කියන්නේ මේ සෝතාපන්න වෙච්ච සේක කෙනෙකුගේ ලක්ෂණේ මේ Tamanට නැති වෙනකම්ම දෙනවා. ඒ කියන්නේ දැන් ඒක දෙනවා කියන කාරණාව කියවෙන්නේ අර මේ ප්‍රායෝගිකත්වයට එක්ක ඛණ්ඩ තියෙන එකත් එක්ක දෙනවා. ජීවිතේ මගේ කෑගේ කෑල්ල කරේ ඒ කියන්නේ එවැනි විදිහකට චින්තනයක් කරන සක්කාය දිට්ඨිය දුරු වෙනවනේ. සක්කාය දිට්ඨිය දුරු වුණාට පස්සේ ඒ සංඝයා හැමෝටම කියන එකනේ සංඝයාට. ඒ සංඝයා කියනකොට මේ බුදුරණවහන්සේ මොකද සංඝයා කියනකොට ඒ බුද්ධේ ධම්මේ සංඝයා ඔයිච්චප්පසයි තියෙනවනේ. එතකොට තමන් කියන කාරණා ඉස්මතු වෙන්නේ නැහැ. එතකොට ඒ අර හැම එකම වෙట్లా තියෙනවා. ශ්‍රද්ධාව ඉක්ම වගේ නේ තමන්ට වැඩි. ඔව් තමන්ට වඩා ශ්‍රද්ධාව ප්‍රබලයි. ඒ කියන්නේ දැන් එහෙම ඒ කියන්නේ ඒක ඇත්තටම අර මේ ඒ කියන්නේ ඉච්ඡර බුදුරණවහන්සේට අනුගත වුණා කියන කාරණාව. ඒ කියන්නේ සෝතාපන්න කෙනාගේ ස්වභාවය. මම අපි විනය පිටක කීපයක් හම්බුණා. ඒ හැම එකම බැලුවාම පේනවා මේ ශ්‍රද්ධාව හිතා ගන්න බෑ. එතකොට අපිට ඉන්නේ ඒ ශ්‍රද්ධාවෙන් වගේ එකක් හිතා ගන්න බෑනේ. හිතා ගන්න බෑ. අපේ හිතේ කොනේ තියෙනවනේ මොකක් හරි කොස්සක්. අපේ හිතේ තියෙනවා අපට ඕනේ ඊළඟට අපි මෙහිම දැන් අපි මාව රකින්න ඕනේ කොස්සක් තියෙනවනේ. ඒ කොස්ස දැන් සක්කාය දිට්ඨිය නිසානේ. ඒ කොස්සත් එක්ක අපිට ඒක ඒ ශ්‍රද්ධාව කියන කාරණාව ඒක ඉස්මතු වෙන්නේ නැහැ. ඒ හිතන ශ්‍රද්ධාව කියන්නේ ඇති කරගන්න පුළුවන් එකක් නෙවෙයි නේද? මම කියන්නේ අපිට බලෙන් ඇති කරගන්න බෑ ඒක අනේ ඒක ඒ බලෙන් ඇති කරගත යුතු තියෙන්නේ ඕක නෙමෙයි කියන දේ අහන්නේ. කියන දේ අහන්නේ. ඕක බලෙන් ඇති වෙනම අරක සිද්ධ වෙනවා. අර කැලේ බලෙන් ඇති කරගන්න ඕනේ. කියන දේ අහන්නේ. බලෙන් ඇති කරගන්න. ඒක ඇති කරගන්නවා බලෙන්. ඒක අපේ හැකියාවක් අපි ඇති කරගන්නවා. ඒක ඇති වෙච්ච තැනදී අරක තියෙනවා. අපිට ඒක ඇති කරගන්න බැරි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් සනස අපි දැන් කොච්චර ගන්න සහලා හිතන්නේ කියලා සනස දන්නවනේ දැන් සනස දන්නව වැරදි එකටම තමයි යන්නේ කියලා සනස. ඒ නිසා සනස එහෙම දැනගෙන සනස ඒකම තමයි කරන්න හැදෙන්නේ සනස නේ. ඔව් ඒක මෙහෙමයි. ඒකම කරන්න ඉන්නේ කියන්නේ අපි ඇයි වැරදි විදියකට යන්නේ? වැරදි විදියකට අපි යන්නේ අපි හරියට වහන්න නැති නිසාමයි. මේසාව ප්‍රඥාවලිකමක් තියෙන නිසාද කොහොමද තමයි දැන් ලෝකෝත්තර කතාව නැද්ද ලෝකේ ඒක නෝ ඒ කියන්නේ අපේ ලෝකේ මට්ටමේ අපේ ප්‍රඥාව අඩුකමක් එක්ක අපි වැරදි විදිහකට මොන හරි කල්පනාවකට යන්නේ අපි ඒ කියපු කාරණාවටම අනුගත වෙන්නේ නැති නිසා කියපු කාරණාවටම අනුගත වුණාම අන්න ඒ පටන් ගන්නව තමයි ශ්‍රද්ධානුසාරය කියන්නේ දැන් සනස කියපු කාරණාවට
අපිට ගන්නද තාත්වික අර්ථයක් නැතුව ගන්න සමහර තැන්වලදී කියපු කාරණේට අනුගත වීමක් වෙන්නේ නැහැ නේද සර්? ඒකටත් බලෙන් කරන්නේ නැහැ. ඒක බලෙන් තාත්වික අර්ථයක් නාවට අපි තාත්වික අර්ථයකට යන්නේ නැතුව අපි හිතමුකෝ මෙහෙම. දැන් ලෝකේ අපිට මොන හරි විෂයක් ඉගෙන ගන්නවා කියලා. ගණන් ඉගෙන ගන්නවා කියලා හිතමු. අපි දැන් බලන්නකො අලුත්ම පාඩමක් උගන්වනකොට අපි ඒකම නිහාගෙන ඉන්නේ. කවදාවත් අහන්නද පාඩමක් උගන්වනකොට. අපි දන්නේ නැහැනේ මොකක්වත්. අපි මෙහෙන් ගලපන්න යන්නේ නැහැනේ. ගලපන්න දෙයක්වත් නැහැ. ගලපන්න යන්නෙත් නැහැ අලුත්ම දෙයක්. ඉතින් අලුත්ම දෙයකට එනකොට අහගෙන ඉන්නවා හැරෙන්න වෙන දෙයක් කරන්න බෑනේ. දැන් අපි බුදුරණවහන්සේ ධර්ම අලුත්ම දෙයක් නේ. පෙර නොවැසු විරු දෙයක් නේ. ඔකටත් තියෙන එකමයි. අපි ඕක මෙහෙට අපි දැන් අහගෙන තියෙනවනේ හැම වෙලේම අපි ගැන කියන්නේ අපට දා ගන්න ඕනේ කියලා අපි අහගෙන නිසා අපි අර ඇහුම්කන් දීමටම ඉඩ දෙන්න නැතුව අපි පැත්තටම දා ගන්න කැමතියි. මෙතනස මෙහෙම වෙනවනේ අපිට වන්තන මේ ධර්මයන්ට අපි ජීවිතය ගැන කියන්නේ කියන එකත් එක්ක දාන සීකර යනවා. ඒක තමයි. එතකොට අපි අපේ පැත්තට කියන්නේ අපි ආය අපේ පැත්තට දා ගන්න යන්නේ ඒ කරුණුත් එක්කනේ. දැන් එතකොට අපි මේ ධර්මය අහනවා නෙමෙයි. අපි ගැන හොයන්න යනවා. අපි කියන දකින්න අහන්න ඕනේ. මේක ධර්මයේ ගුණයන්නේ පච්චත්තවේතබුඤ්ඤු කියන්නේ. ඒක ධර්මයේ ගුණයක් නම් ඉතින් ඒක අහන්න බෑ. දැන් ඕපනායක කියන්නේ ධර්මයේ ගුණයක්. දැන් අපි ඕපනායක කියන්නේ ධර්මයේ ගුණයක් කියලා දැන් අපි අපට තේරෙන ටික කරන් දාගන්න ඉක්ුත් තියෙනවා. ඒ කියන්නේ ධර්මයේ ගුණයක් නම් ඒ ධර්මයේ සම්පූර්ණයෙන්ම නිරවුල් වෙන්නට ඕනේ. ඒක ඕපනායක වෙන්න. අපි ඒක නිරවුල් වෙන්නේ නැතුව ඒක හරියට අවධානය කරගන්න නැතුව අපි ඕපනායක කරන්න යනවා. එතනත් අපි හරියටම අහුවා කියමු. අහලා එන්නටම දරාගත්තා කියන්නේ. හැබැයි දැන් මේ කිව්වේ මොකක්ද කියලා හොයන්න යනකොටනේ සමහර වැරදිකට යන්නේ. ඔව් කිව්වේ මොකක්ද කියලා හොයන්න යනකොට දැන් ඔන්න සංගතනකේ හදට මම ලස්සන කරුණු කිහිපයක් ඉස්මතු කරලා පෙන්නනවා. ඒකෙදිත් අපි අහලා දරාගෙන හිතන්න පටන් ගන්නකොට අපි මේකේ තියෙන ඔක්කොම හිතන්නේ නැහැ. මේකේ තියෙන ඔක්කොම හිතන්න ගත්තොත් එහෙම අපට තියෙන්නේ ප්‍රශ්න. මේකේ තියෙන ඔක්කොම හිතන්නේ නැතුව අපි එකක් අපිට පොඩ්ඩක් ඒක තමයි අපි අර අර්ථ වැහෙනවා කියන්නේ. අපිට ඒක වැහිලා තමයි පේන්නේ. ඒකේ තියෙනක වැහිලා පෙනිලා අපි ඒක ගලපනවා. අපි ගැලපෙන අපිට මාතර ගැලපෙන එක තමයි වැඩියෙන් ගන්න. ඒකේ තියෙන එකම බලන්නේ නැහැ. ඒකේ තියෙන එකම බලනකොට ගැලපෙන්නේ නැහැ. කොහොමද ඒකට ඉතින් අර හැකියාව කියන එක ඉස්මතු වෙන්න ඕනේ. ඒකට තමයි ඇත්තටම අර ඒ කියන්නේ දැන් ධර්මයේ අර අහුම්කම් දෙනවා කියන කාරණාව ධර්මයේ හරියට අහනවා කියන කාරණාව අපේ පැත්ත ඔක්කොම රිලැක්ස් කර. ඒ කියන්නේ අපි දැන් මේ ඔක්කොම ඉගෙනගෙන තියෙන්නේ. ඒ නිසා අපි දැන් තාත්වික අපි කාටවත් කියන්නේ අපේ තාත්වික පැත්තට අපි මොකක්ද අහුවෙන්නේ කියලා අපිට කාටවත් කියන්න බෑනේ. අපි ඒක හොයන්න කියලා හරියන්නේ නැහැ. අපි හැම වෙලෙම බලන්න ඕනේ අපි අපේ මනස රිලැක්ස් කරගෙන කියන දේ විතරක් අහනවා. කියන දේ හරියට අහනවා. හරියට අහුවම ප්‍රශ්න එනවා. ප්‍රශ්න නම් හිතන්න එනවා. හිතනවා. හිතලා ගලපන්න නෙමෙයි තියෙන්නේ. හිතලා ආවව තේරෙන තුනට පස්සේ ආය යන්න ඕනේ කවුරුවල් ළඟට ගිහලා අහන්න. බුදුරජාණන් මේ පිළිලක් කියලා දිනවන්නේ. දැන් අපි හිතලා අපිට ගලප ගන්නවා. බුදුරජාණන් කියන්නේ හිතන්න බෑ හිතන්න. ආය කවුරුවල් ළඟට ගිහලා ආය අහනවා. ආය හිතනවා. ආය අපිට ගලපන්න කියන්නේ. ආය තේරෙන්නේ. ආය කවුරුවල් ළඟට යන්න කියනවා. කල්යනා මිත්‍රය ළඟට. ගිහලා ආය අහන්න. ඕකන වැඩ පිළිවෙල කියන්නේ. අපි කරන්නේ හරිද මේ කියන්නේ මේකනේ. කියන අපි අපටනේ ගලපන්නේ. අපි හරියට මේක හද්දී කිසි දවසක උත්තරයක් හම්බෙන්නේ නැහැ හිතන දෙයක් විතරයි. ඊළඟට හැම වෙලෙම කල්යාණ මිත්‍රයෙක් ළඟට යොමු කිරීමක් ධර්මයේ තුලින් තියෙනවා අපි තුල වැඩෙන කල්. ඔන්න ඔය කාරණාව බුදුන් වහන්සේ වැඩෙන කල් දෙන ඉස්මතු කිරිල්ල. අපි වැඩෙන කල් ඉස්මතු කිරිල්ලදී ඒකට යන්නේ නේ මේ කිව්වේ දේ හරි. මේකත් හරි තේරුණා. දැන් මොකද වෙන්නේ? බුදුන් වහන්සේ අර පෙන්වලා දුන්න කල්යාණ මිත්‍රයන්ට යොමු වෙන්න ඕන කියන ගතිය ඉස්මතු වෙලා ඉන්නේ නැහැ ඒකෙන්. ඒක න හරියට ඇහුන්නේ නැහැ. හරියට ඇහුණා නම් කල්‍යාණ මිත්‍රට යොමු වීම ඉස්මතු වෙනවා. ඒ කියන්නේ අපිට ගත්ත සූත්‍රයක් ගත්තොත් එහෙම ඒකේ සම්පූර්ණ අර්ථය අපිට සන්න සාහනකොට මොකක් හරි සන්නස අපිට අර ටිකක් හරි මේ වෙන එකක් තියෙනවානේ. යම් සමහර ගොඩක් දේවල් තේරෙන්නේ නැහැ. දැන් අපි ඉතින් සන්න හැම වෙලේම ඕගොස්සේ හිතන්නේ. ඒක ගැටලුවක් නේ සන්නසේ. ඒක ගැටලුව.
අපි හැම වෙලෙම කරන අපිට මේ එන එක හිතන්න පෙළඹෙනවා. අපි ගැලපන්න පෙළඹෙනවා. හරියට හොංකන් දුන්නොත් යෝනිසමනසිකාර නොයිපදුනාට අවබෝධ නොවුනට ආය අහන්න යන්නේ. අපට තියෙන්නේ හරියට හොංකන් දෙන්නේ නැහැ. යෝනිසමනසිකාර උපදින්නේ නැහැ. අපි හිතනවා අහුම්කන් නොදී හරියට යෝනිසමනසිකාරය නොයිපදී අපට මොනවා හරි අපි හිතන ක්‍රමයකින් අපට හම්බෙයි කියලා. එහෙම වෙන්නේ නැහැ. හරියට හොංකන් දුන්නොත් යෝනිසමනසිකාරය ඉපදුන්නේ නැත්තම් ආය හොංකන් දෙන්නේ මොකද කරනවා? ආයෙත් හරියට හොංකන් දෙනකොට යෝනිසමනසිකාරය ඉපදුන්නේ නැත්තම් ආය හොංකන් දෙන්නේ මොකද කරනවා? හැම වෙලෙම කරන්නේ හොංකන් දෙන්නේ මොකද? අපිට හොංකන් දෙන්නේ මොකද කරනව නැතුව අපිට ඒක අපේ කොණින් ගැලපෙනවා. අපි කොණින් මොකක් හරි දෙයක් වෙනවා. ඒක වැරදිමයි. අර ක්‍රමේ යනකොට ටික හරියට හොංකන් දෙමු යෝනිසමනසිකාරය උපදිනවා. ඒතකොට මේ දෙකම නෙවෙන්නේ. අතනදී වෙන්නේ අපි කොච්චර කලපලා තේරුම් ගන්න ගියත් එතනදී වෙන්නේ ආයේ අර පැත්තට යන්න තියෙන එකමයි වෙන්නේ. අර අංග දෙකම නිතර පෝෂණය වෙන්නට ඕනේ. යෝනිසමනසිකාරය සද්ධර්මස්කරණය. යෝනිසමනසිකාරය සද්ධර්මස්කරණය. දැන් හරියට අහුම්කන් දුන්නොත් යෝනිසමනසිකාරය නොයිපදුනාට ආය අහුම්කන් දෙන්න යමු කරනවා. ආයෙත් ඒක හරියට අහුම්කන් දුන්නොත් යෝනිසමනසිකාරය ඉපදුනාට පස්සේ ආය අහුම්කන් දෙන්න යමු කරනවා. දැන් මේ එක අංගයක් අපි ටික ඉස්සරහට යනවා බාහිරංගේ. අපේ වැඩනකම් බාහිරංගේ ඉස්සරහට යනවා. අපි ඒ ඒකාංගයක් එක්ක අපි වැඩනකම් බාහිරංගේ ඉස්සරහට ටික යනකොට මොකද එයා තමන්ගේ දෘෂ්ටි දාන්නේ නැහැ. එහෙම යනකොට අන්න යාගේ තුල වැඩෙනවා. ඊට පස්සේ අහුම්කන් දෙනකොට යෝනිසමනසිකාරය උපදිනවා. දැන් අපි කරන්නේ අහුම්කන් දෙන්නේ නැහැ හරියට. යෝනිසමනසිකාරය උපදින්නේ නැහැ. අර ඇහිච්ච දේ කාරණා අපේ පැත්තට දාලා බලනවා. දැන් අපේ පැත්තට දාන්න බෑනේ ඒක. ඒකෙදි වෙන්නේ නැහැ. එතකොට අංග දෙක එකක්වත් නැහැ. ඒ කියන්නේ අංග දෙක එකක්වත් පොසනේ අහුම්කන් දීම වෙන්නේ නැහැ. යෝනිසමනසිකාරය ඉපදීමට හේතු වෙන්නේ නැහැ. අවශ්‍යස දැන් මෙහෙම දැන් අපි දලවසන්ස ඇවිල්ලා මොකක් හරි මෙහෙම හිතුවොත් හරිද කියලා දැන් හිතලා ඇවිල්ලා අහනසන්න. දැන් අර ඔයා සිද්ධාර්ථ සාකච්ඡා කියේ සමහර කියන්නේ ලාමක දෘෂ්ටි වලින් ඈතර යනවා කියලා. ඒක ඈතරින් ඒකත් එක්ක අර ඒ ශ්‍රද්ධාව ඉස්මතු වීම නියම් කිසි මට්ටමකට. ඒකත් එක්ක යම් මෙතරීමක් ප්‍රකට වෙනවා. දැන් සමහරවිට අවුරුදු ගණන් කහනගල දැන් ඒකෙදි දැන් හැම වෙලෙම සනස මොකක්ද වැරද්දකට ගිහිල්ලා සනස ආපහු මේ වැරදි කියලා තේරුම් ගන්න එකක් තියෙනවනේ එතනදී දැන් අපි වැරදියට තමයි සනස හිතන්නේ යමු මොනවාට ඉතින් ඒකෙදි මේ දෘෂ්ටියට අපව වෙන්නේ නැති ගතිය ඔව් ඒක වෙනවා ඒත් මොකක් වෙච්ච නිසාද ආය හොම් කරන්නේ වෙන එකක් එක්ක නිසා නෙමෙයි කවුම හරි මට්ටු වෙලා ආය හොම් කරන දෙනවා එතකොට තමයි ඒක අයින් වෙන්නේ වෙන එකකින් නෙමෙයි ඒ දැන් ඊළඟට එහෙම හිතන්නේ නැතුව දුෂ්ටව නැතුව අහුම්කන් දීමට තන හරියටම ඇහුණා නම් ආයි අහුම්කන් දීම වුණේ නැනේ එහෙනම් අර පරක්කුව නෑනේ නෑ සමහරට දැන් අපි අහුම්කන් දුන්නට සනස අපිට ඒක යන්නේ ආගෙට එන්න සනස ඒත් අපි වැරද්ද ඒ අහුම්කන් දීලා නෑ කියන්නේ අහුම්කන් දෙන්නකන් අපි අපේ ටික දාගන්නවා අපේ නුඹුල් ටික දාගන්න අහුම්කන් දෙන්න කලින්. අහුම්කන් දීම නෙමෙයි අපේ නුඹුල් ටික දාගන්නවා. සර තමයි ඒතර අහුම්කන් දෙනවා කියන කාරණේද ඒකට සිහියතේ ප්‍රශ්නයක් වෙනවාද ඒක අපි වෙන කාරණා සිහියත් ඕනේ. වෙන කාරණා යොමු වෙන නිසා නේද අපිට පණිඩ ඇහින්නේ එහෙම. නෑ වෙන කාරණා අපි වෙන කාරණා කියන්නේ අපි පංචපාස්කන්ධ දෙන අපිට දැන් අපේ පැත්තත් එක්ක යමු වෙනවා. මේ පංචපාස්කන්ධ කියන්නේ මේක. මේ කියන්නේ මේක අපේ පැත්තට යමු වෙනවා. ඒ කියන්නේ බාහිර හිත විසිරෙනවා කියන එක නෙමෙයි. ඒ කාරණා මුල් කරගෙනම අපි අපේ පැත්තට ඒක වටහා ගන්නවා. මට හිතෙන්නේ නැහැ අර සංඝාර සුදුතර එයාට බමුණට අර මේ මන්ත්‍ර මතක හිටින්නේ නැහැ කියලා. නෑ ඒක නෙමෙයි. ඒක නෙමෙයි. හැබැයි හරියට මේ අහුම්කන් දෙන්න අපිට සනස් ඒකේ තාත්විකර්ථ එන්නත් මෙහෙමයි. හරියට අහුම්කන් දීගෙන යනකොට යෝනිසමනසිකාරය ඉපදිච්ච තැනදී අන්න ප්‍රායෝගිකත්වය ඉවද දර්ශනයටපත් වෙනවා. නෑ සර් මං කියන්නේ දැන් අපිට ඇහෙන කාරණේ සනස් තේරෙන්නේ කියන්නේ මම කියන්නේ දැන් සමහරට වචනේ අර්ථයවත් තේරෙන්නේ නැහැ වචනේ අර්ථය කියන එක සමහරවිට අපි සංකල්පයෙන් අපේ පැත්තේ එකක් නේ දාන්නේ හැම වෙලේම අයි ටික තේරුම් ගන්න ඕනේ. ඒකත් පිටින් දැන් අපි දන්නේ නැති භාෂාවක් ඉගෙන ගන්නවා කියලා. අපි හිතමු අපි මේ මොනවා හරි අප්‍රිකන් භාෂාවක් ඉගෙන ගන්න යනවා. දැන් අපි මොනවද අප්‍රිකන් භාෂාව දන්නේ?
මෙලෝ දෙයක් දන්නේ නැහනේ. එතකොට අපි මොකද්ද කර යුත්තේ? ඉගෙන ගන්නවා. ඒත් අහුම්කම් දෙන්න ඕනේ. yes වෙන එකක් නෙවෙයිනේ. ඒත් අහුම්කම් දෙන්න ඕනේ. භාෂාව ඉගෙන ගන්නත් අහුම්කම් දෙන්න. yes දැන් අපි දන්නේ මොනවා හරි අය. ඒත් අහුම්කම් දීපු නිසා. yes දැන් අර අද වංශ මතුවරේ අර වැඩි සම්පාදේ ස්පර්ශය කියන කර කයත් එක්ක කියන අන්නේ අර්ථේ අන්නේ ඒ වගේ කරුණු තමයි. ඒකත් අහුම්කම් දීලානේ. ඒකත් අහුම්කම් දීලා. මට අදහස හිතෙන්නේ දැන් අපි අපේ දෘෂ්ටියකින් ධර්මයේ කියන්නේ ධර්මය අහන්නේ සමහර අපේ දෘෂ්ටියකින් අපේ දෘෂ්ටියකින් ඒක නෑ. ඒ නිසා අහනකොට අපේ දෘෂ්ටි ඉස්සරෙම කියන එක ඇහින්නේ නැහැ. ඔව්. කියන එක අහුම්කම් දෙන්නේ අපි අපේ ජීවිතේට ගලපා ගන්න යනවා. ඒ තමයි මෙහෙමද දැන් මම ස්පර්ශي කියන ඇහෙනකොට මට සමහර එන අර්ථයයි මේ අයියට එන අර්ථය දෙකක් ගොඩක් වෙලාවට අන්න එතනදී තමයි සමහර ඉතින් අර අපි කොච්චර ඇහුවොත් සමහර ඒක නෑ. අපි අපේ රාමුවට කොට වෙනවමයි. බුදුරණාහි රාමුවට යන්නේ. බලන්නකෝ මේ ධර්ම දේශනා කරන බුදුරණාහි හිත පහළලා කියන්නේ මොකද්ද? ශ්‍රද්ධා මුදා හරිත්වා. ඒකනේ කියන්නේ. කන් ඇත්තෝ අහනු කැමැත්තෝ ධර්මයනේ කියන්නේ නේ. අපි නම් කියන්නේ අපිට නම් හිතෙන්නේ දැන් එනං තමන්ගේ හිතේ ප්‍රඥාව ඇති කරගන්න දැන් හොඳට තේරුම් ගන්න වටහා ගන්න උත්සාහ කරන කියලා අපිට හිතෙන්නේ. දැන් කියන දේ තේරුම් ගන්න දැන් හොඳට සද්ධා මේ ප්‍රඥාව උපදවලා තමන් හිතන්න පෙළඹෙන්න තමන් ඔන්න වටහා ගන්න ලැහැත්ති වෙන්න ඔකනේ හිතෙන්නේ. බුදුරණවහන්සේ කියන්නේ අහනු කැමැත්තෝ සද්ධා මුදත්වා. එතකොට එහෙනම් අහුම්කම් දීම කියන කාරණාවට ඒක ග්‍රහණය ඒකටම යොමු වෙන්න කොච්චර තනක් දීලා තියෙනවද?